අයිවන් පුතේ සුබදැසනක් සියලුම දෙනාට. අද අපි කතා කරන්නේ ස්වයංචලන තාක්ෂණ වේදයේ කොටස 2023 දෙවෙනි කණ්ඩායමට. අපි පෞගේ සතියේ සාකච්ඡා කළා මෝටර රථයක එන්ජිමක සහ ඒ ක්‍රියාකාරීත්වය සමග ඒවායේ තියෙන ඒහා සැබැඳි උපාංග සංරචකයන් සම්බන්ධව පෞගේ සතියේ අපි සාකච්ඡා කරමින් හිටියේ. අවසානයේට අපි සාකච්ඡා කළේ නලහමු සම්බන්ධව. නලහමු කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් අපි කියනවා මැනිෆෝල්ඩ් කියලා. නලහමු දෙකක් එහෙම නැත්නම් චූෂණ සහ පිටාර වශයෙන් තියෙන මේ නලහමු දෙක ගැන පෞගේ සතියේ සාකච්ඡා කළේ. අද අපි එතන ඉඳලා තවත් උපාංග කීපයක් සම්බන්ධව සාකච්ඡා කරමු. හරි. හොඳයි අපි ඊළඟට අපි ගිය සතියේ කතා කරපු කොටස් ටික අපව බැලුවොත් ඒවා කතා නොකරපු කොටස් තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. පෞගේ සතියේ අපි කතා කළා එමිදන්ඩ සම්බන්ධව පිස්ටන් අත වැල්ව ඊළඟට පිස්ටන් දඟර කන්ද එන්ජින් එකේ ප්‍රධාන කොටස් තුන මේවා කතා කරමින් හිටියේ. ඊළඟට මම අද කතා කරනවා engine is a gasket. මාතෘකාව ලියන්න engine is a gasket. Engine is a gasket. ඉංග්‍රීසි මේකට කියනවා engine head gasket කියලා. engine head gasket. right. දැන් මේ කොටස ගැන සාකච්ඡා කරනකොට ඔයගොල්ලෝ නිබන්ධනේ උපසරණක් පෙන්නලා තිබුණා. ඔයාලට මතක ඇති බලන්න. එන්ජින් එකේ ඉස කොටසයි ඊළඟට බඳ කොටසයි සහ තෙල් දෙන වශයෙන් තවත් කොටසකුයි ওই විදිහට පෙන්නලා. එතකොට මෙන්න මේ ඉස කියන කොටස හෙඩ් එකයි බඳ කියන කොටසයි මෙන්න මේ දෙක සම්බන්ධ කරන්නට දැන් මේ වගේ පිටින්නේ සිලින්ඩර් බෝර මෙන්න මේ දෙක සම්බන්ධ කිරීමේදී මේ සම්බන්ධ කරන කොටස් අතරට මේ විදිහට තුනී තහඩුවේ ආකාරයේ කොටසක් යොදනවා. මේ දෙක සම්බන්ධ කරනකොට මේ අතරට තුනී තහඩුවේ ආකාරයේ කොටසක් සම්බන්ධ කරනවා. මෙන්න මේ කොටස තමයි අපි කතා කියන්නේ ගෑස්කට් එකක් කියලා. ගෑස්කට් කියන එකේ පැහැදිලිවම තේරුම තියෙන්නේ යම්කිසි ව්‍යුහයන් දෙකක් සම්බන්ධ කිරීමේදී ඒ අතරින් වායුව හෝ ද්‍රව හෝ
මෙවැනි යමක් කාන්දු වීම වැළැක්වීම සඳහා යොදන මුද්‍රාවක් විදියට. ද්‍රවයක් වායුවක් ව්‍යුහයන් දෙක සම්බන්ධ කරන අවස්ථාවේදී කාන්දු වීම වැළැක්වීමට යොදන කොටසට අපි කියනවා ගෑස්කට් එකක්. එතකොට මෙතන ගෑස්කට් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ නිසා අපි මේක ඒ නමින්ම හඳුන්වනවා එන්ජින් හිස ගෑස්කට් කියලා. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? ඔයගොල්ලෝ දැන් මේ වෙන විට දන්නවා මෙතන තමයි මේ ශක්තිය නිපදවන එහෙම නැත්නම් දහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙතන බව ඔයගොල්ලෝ දන්නවා. ඊට වඩා වැඩිමක් ඔයගොල්ලෝ තවම දන්නේ නැහැ. මම තා පොඩ්ඩක් මෙතන පැහැදිලි කළොත් මෙන්න මේ දහනයේ සිදුවන අවස්ථාවේ අපි සිව්පහර කියන ක්‍රියාවලිය අපි මතක් කළා එක තැනකදී. දෙපාර කියන ක්‍රියාවලියත් අපි මතක් කළා. ඒ කියන්නේ ක්‍රියාවලිය පැහැදිලි කළේ නැහැ. ඒක එකක් කියනවා කියලා මතක් කළා. මෙන්න මේ ක්‍රියාව නිසා මෙතෙන්දී ඇති වෙනවා මේ වාතය කම්ප්‍රෙස් කළා නැත්නම් තෙරපල සම්පීඩනයට ලක් කළා තමයි මේ දහන ක්‍රියාවලිය වෙන්නේ. මෙන්න මේ සම්පීඩනයට ලක් වෙනකොට අධික පීඩනයකට ලක් වෙන්නේ. ඒ අවස්ථාවේදී මේ වායුව මේ මුද්‍රාවක් නොතිබුණොත් හොඳින් මුද්‍රා කරලා නොතිබුණොත් සීල් කරලා නොතිබුණොත් පිටතට කාන්දු වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි මේ එන්ජින් එකේ පහළ කොටස සහ ඉහළ කොටස සම්බන්ධ කරන මේවායේ මේ සිසිලන පද්ධතියක් තියෙන මොටරත් එක්ක මේ සිසිලන පද්ධති ක්‍රියාවලිය සිදු වෙනකොට මේ එන්ජින් එක වටා ජලය ගමන් කරනවා. ඒවා ඉහළ කොටසටත් යනවා. මේ වටා ගමන් කරනවා. ඒ ගමන් කරන්නේ මේවා තියෙන සිදුරු මේ විදියට. සිදුරු තියෙනවා. මෙන්න මේ සිදුරු වලින් තමයි මේ පැත්තේ කොටසත් එක්ක සම්බන්ධ වෙන්නේ. ජලය විතරක් නෙමෙයි. ඔයගොල්ලෝ එන්ජින් ඔයිල් කියලා જાතියක් අහලා තියෙනවනේ මේ එන්ජින් වලට අන්නේ තෙල්. අපි ඒකට කියනවා ලුබ්‍රිකන්ට් ඔයිල්. නැත්නම් සිංහලෙන් කියනවා ස්නේහක තෙල්. අන්නේ තෙල් මේ ඉහළ කොටසේ පහළ කොටසේ අතර ගමන් කරන්නේ. ඒකට තෙල් මාර්ග තියෙනවා, ජල මාර්ග තියෙනවා. ඊළඟට මෙන්න මේ සිලින්ඩර බෝර හරහා සම්පීඩනයන් සහිත වායුන් තියෙනවා. මේ සියල්ලම හිස සහ බඳ අතර පරිවාහණය වෙන්න ඕන. එවැනි අවස්ථාවකදී මේවා නිකන් ගලා යනවා නෙමෙයි, මේවා යම් විදියක පීඩනයක් ඇතුව තමයි ගලාගෙන යන්නේ. අන්න එවැනි පීඩනයක් ඇතුව ගලාගෙන යන නිසා ඒවයි පිටතට කාන්දු වීමක් හෝ ඇතුළත කුහර අතර කාන්දු වීමක් ඇති වෙනවා. ඒක වළක්වන්න තමයි මේ ගෑස්කට් එක යොදන්නේ. right. ඒකට මේ ගෑස්කට් එක ඉතාම විශේෂයි. ඒ විතරක් නෙවෙයි පොදුයි අපි ගෑස්කට් කියන ඒවා බලමු. මෙතෙන්ට විතරක් නෙවෙයි මෙතනත් යොදනවා. තවත් විවිධ කොටස් එන්ජිමත් එක්ක සම්බන්ධ වෙන හැම කොටසකට මේ වගේ මුද්‍රාවක් සම්බන්ධ කරලා තියෙනවා. ගෑස්කට් එක. මෙතන විශේෂත්වය තියෙන්නේ මෙතන ඉතාමත්ම කාර්ය බහුල තැන, සම්පීඩනයට ලක් වෙන තැන, වඩාම රත් වන ස්ථානයේ මේ ඔක්කොම මෙතන. ඒ නිසා මේ ගෑස්කට් එක විශේෂ ආකාරයෙන් නිෂ්පාදනය කරලා තියෙනවා. බොහෝ වෙලාවට මේක ලෝහමේ පට තුනී තහඩුවක් විදිහට තියෙනවා. සමහර ඒවා තහඩු ස්තර දෙකක් අතරට ඇස්බෙස්ටස් කෙඳි තුනී ස්තරයක් යොදලා තියෙනවා. මෙන්න මේ වගේ සුවිශේෂීව තමයි මේක නිෂ්පාදනය කරලා. සමහර තැන්වල සාමාන්‍ය විශේෂිත කඩදාසි වලින් හදපු මුද්‍රාවන් හදලා තියෙනවා. සමහර තැන්වල රබර් වලින් මුද්‍රාවන් හදලා තියෙනවා. සමහර තැන්වල ඇස්බෙස්ටස් තුනී ස්තරයක් විදිහට පමණක් හදලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් විවිධ ගෑස්කට් දකින්න ලැබෙනවා. ඒ අතරින් මේක විශේෂයි. එන්ජින් හිස ගෑස්කට්. ලියා ගන්න. යන සිලින්ඩර හිස හා බඳ සිලින්ඩර හිස කියන්නේ එන්ජින් හිස තමයි.
සිලින්ඩර හිස හා බඳ එකට සවි කිරීමේදී ඒ අතර සම්බන්ධය ඇති කිරීම සඳහා දහන කුටීරයේ ඇතිවන අධික පීඩනයටත් උෂ්ණත්වයටත් පොරොත්තු දෙන ලෙස හොඳින් මුද්‍රා විය යුතුය. මේ සඳහා සිලින්ඩර හිසේ හා බඳේ පෘෂ්ඨ මනාව නිමා වී තිබිය යුතුය. ජලය, තෙල් හා වායුව කාන්දු වීම වැළැක්වීමට නම් පෘෂ්ඨ අතර කොතරම් ඉහළ නිමාවක් තිබුණත් එය ප්‍රායෝගිකව සිදු කළ නොහැකි නිසාවෙන් එය මගහරවා ගැනීමට ගෑස්කටය භාවිතා කරයි.
මේ නම්බර්ස් නැති අය ඉන්නවා ඒගොල්ලෝ නම්බර්ස් දාගන්න චමෝත් රශ්මික දීගායු ආයු ආකාශ දිශාන් අබේවර්ධන ඉන්දුවර හංසක කවිඳු කවිෂ්ක තරුෂ ඒ අය අගෝස්තු මාසයට අදාළ අංකය දාගන්න රීනේම් කරගන්න මම නම් කියපු අය අදාළ අංකය යොදාගන්න මේ මාසයට අදාළ අංකය වෙනම ලියන්න ඒකටම තඹවැනි මෘදුලෝහ තහඩුවකින් හෝ තඹවැනි මෘදුලෝහ තහඩුවකින් හෝ මෘදුලෝහ තහඩු දෙකක් දෙපැත්තට යොදා මෘදුලෝහ තහඩු දෙකක් දෙපැත්තට යොදා මැදට ඇස්බෙස්ටස් තහඩුවක් යෙදීමෙන් මැදට ඇස්බෙස්ටස් තහඩුවක් යෙදීමෙන් ගෑස්කටය සාදා ගනී ගෑස්කටය සාදා ගනී අර්ථ වාක්‍ය කියන්නම් තඹවැනි මෘදුලෝහ තහඩුවකින් හෝ මෘදුලෝහ තහඩු දෙකක් දෙපැත්තට යොදා මැදට ඇස්බෙස්ටස් තහඩුවක් නැත්නම් මැදට ඇස්බෙස්ටස් ස්තරයක් යෙදීමෙන් ගෑස්කටය සාදා ගනී සිලින්ඩර වැල්ව සිලින්ඩර කියන්නේ සිලින්ඩර බෝර කියන ඒවා නෑ මෙතන සිලින්ඩර වැල්ව කියලා කිව්වේ වැල්ස් ඒ කියන්නේ කපාට කියන ඒවා හරි බෝර නෙමෙයි සිලින්ඩර වැල්ව කියන්නේ කපාට කලින් දවසක් වෙන්නේ ඒවා සිලින්ඩර වැල්ව ජල තෙල් මාර්ග සඳහා සිලින්ඩර හිස එන සඳහා සිලින්ඩර හිස එන සඳහා සිදුරු සකස් කර ඇත සිදුරු සකස් කර ඇත ඊළඟට පිස්ටන් වලලු ඊළඟ මාතෘකාව පිස්ටන් වලලු පිස්ටන් වලලු කලින් දවසේ පිස්ටන් එකක් ඔයගලන්ට පෙන්වන වෙලාවේ ඔයගොල්ලෝ දකින්න ඇති මේ පිස්ටන් වලලු මේ විදිහට ඉහළින් වලලු කීපයකුත් පහළින් එක් වලලුකුත් විදිහට අපිට දකින්න. මේවට තමයි අපි කියන්නේ පිස්ටන් වලලු. මේ ඉහළින් තියෙන එක
සම්පීඩන වලලු. පහලින් තියෙන ඒවා එක තෙල් පාලන වලලු. ඉහළින් තියෙන සම්පීඩන වලලු, පහලින් තියෙන තෙල් පාලන වලලු. ඉහළින් තියෙන සම්පීඩන වලලු එකක් හෝ එකකට වැඩි සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. දෙකක් බොහෝ විට දකින්න පුළුවන්, තුනක් තියෙන අවස්ථාවලුත් තියෙනවා. හැබැයි තෙල් පාලන වලලු නම් වැඩිපුරම දකින්න ලැබෙන්නේ එකක් තියෙනවා. සමහර ඒවායේ දෙකක් තියෙන අවස්ථාවලුත් තියෙනවා. මොකද මේ තෙල් පාලන වලලු කිව්වහම එකයි අපිට වෙන්නේ. නමුත් ඒ වලල්ලේ ඇතුලේ කොටස් කීපයක් තියෙනවා. දංගරාකාරයේ වලල්ලක් තියෙනවා. ඊළඟ වෙනම කාණුවක් එහෙම සකස් වෙච්ච වලල්ලක් තියෙනවා. එළියක් ආකාරයට. මේ කීපයක් එකේ තියෙනවා. සම්පීඩන වලලු ගත්තොත් නම් ඒවා සම්පූර්ණයෙන්ම තනි වලල්ලක් විදිහට තියෙන්නේ. ධනකම වලල්ලක් විදිහට. චීන චටි වාණි වගේ වෙන තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට සම්පීඩන වලලු 9ම ඔයගලන්ට තේරෙනවා. ඒ දහන කුටීරයට ඉහළින් තියෙන. මේක තියෙන දහන කුටීරය ඇතුළේනේ. ඔය වගේ දහන කුටීරය ඇතුළේ මේ. මෙතන තියෙනවා කපාට දෙක. මොනවද කපාට දෙක? සම්පීඩනයි චූෂණයි පිටාරයි කියන කපාට දෙක වෙනවා. චූෂණ හා පිටාර කපාට වෙනත වැල් දෙක. ඔර මේවායේ මුද්‍රා වුණාට පස්සේ මෙතන තියෙන්නේ වාතය, පෙට්‍රෝමිශ්‍ර වාතය හරි ඩීසල් වාහනය කරන වාතය පමණයි. මෙතන තියෙනවා. මේ පිස්ටනේ ඉහළට ගමන් කරනකොට මේක තෙරපෙනවා මෙහෙම. මේ පරිමාව කොටස් 8කට බෙදුවොත් මේ කොටස් 8ම එක කොටසක් බවට පත් වෙනවා. සමහර ඒවා කොටස් 12ක් එකක් බවට පත් වෙනවා. සමහර ඒවා කොටස් 20කට තිබුණොත් 20 එක කොටසක් බවට පත් වෙනවා. ඒතකොට මෙවැනි සම්පීඩනයක් මේ තුල සිද්ධ වෙනවා. මේ සම්පීඩනය සිද්ධ වෙනකොට හරි මේ සම්පීඩනය සිද්ධ වෙන අවස්ථාවේදී මේක ඇතුලේ විශාල තෙරපුමක් ඇති වෙන්නේ. මේවා පිටතට පහළට කාන්දු වෙන්න පුළුවන්. ලීක් වෙන්න පුළුවන්. ඒක නවත්තන්න තමයි මෙන්න මේ වලලු සම්පීඩන වලලු ඇත්තටම කියනවා නම් සම්පීඩනයේදී මේක ඇතුලේ හිර වෙන සම්පීඩිත වායුව කාන්දුවෙන් වැළැක්වීම තමයි සම්පීඩන වලලු. එහෙනම් මේක මුද්‍රාවක්. මේක යම් විදිහක මුද්‍රාවක්. මේකට විශේෂයෙන් යොදලා තියෙන ලෝහ. කලින් කතා කරපු විදිහට ඇස්බෙස්ටස් මිශ්‍රණයක්වත් රබර්වත් කඩදාසිවත් නෙමෙයි පාවිච්චි කරන්නේ. යොදලා තියෙන්නේ කෙලින්ම ලෝහ විශේෂයෙන් චීන චට්ටි මිශ්‍ර වාණි වගේ ලෝහයක් යොදලා. මේක විතාම විශේෂයි. තෙල් පාලන වලින් කරන්නේ මේ සිලින්ඩර බිත්තිය තුල බිත්තිය ඇතුලේ පිස්ටනේ චලිත වෙනකොට ඒ චලිත වෙන පෘෂ්ඨය හොඳ ස්නේහණය කිරීමේ ක්‍රියාව හොඳ ලිස්සලා යන්න පුළුවන් විදිහට ස්නේහණය කිරීම සිද්ධ කරන්නේ මෙන්න මේ තෙල් පාලන වලලු වල. ඒ වගේම තමයි 9 කියන විදිහටම පාලනයකුත් එකකින් සිද්ධ වෙන්නේ. වැඩිපුර තෙල් ඉහළට ගිහිල්ලා තිබුණොත් ඒවා ආපහු මේක දිගේ මේ වලලු වලින් ආපහු ඒ ටික ඔක්කොම පහළට පූරගෙන එනවා. එතකොට මෙතෙන්දී දැවෙන්න දැන් මේක ගියාට පස්සේ මේක ඇතුලේ දහනය වෙන අවස්ථාවේදී තෙල් දැවෙන්න තෙල් ඉතුරු වෙන්නේ නැහැ. ඒකට ඔන්න ඔය කියන විශේෂ ක්‍රියාවලිය දෙක මේක හරහා සිද්ධ වෙනවා. පැහැදිලිද? සම්පීඩන වලින් ඉහළින් විතර සම්පීඩනයේ කාන්දුවේ වැළැක්වීමටත් තෙල් පාලන වලින් වලලු වලින් සිලින්ඩර බිත්තිය ඇතුළට ස්නේහණය සිදු කිරීම. ඒ ස්නේහණය සිදු වෙන
අවස්ථාවේදී වැඩිපුර තෙල් ගෑවිලා තිබුණොත් සහ අනවශ්‍ය තෙල් කොටස් ඔක්කොම රූටගෙන පල්ලෙහාට පූරගෙන එන එක තමයි කියන්නේ. එතකොට මේ දෙකෙන් කාරණා දෙකක් සිද්ධ වෙනවා. ලියා ගන්න. මම ඔයගොල්ලන්ට නෝට් එක කියවන අවස්ථාවේ පොඩ්ඩක් වාඩි වෙලා කියවන්න. මොකද මට පොඩ්ඩක් සනීප නැති ගතියක් තියෙනවා. ඒ නිසා හරි නෝට් එක මම වැඩි කෑ ගහන්නේ නැත්නම් ඒකයි. ටිකක් වෙනද මීට වඩා ඇක්ටිව් කතා කරන්නේ. නමුත් අද පොඩ්ඩක් රිලැක්ස් එකේ කතා කරන්නේ. ඒ නිසා මේව අඳින්න යන්න ඕනේ නැහැ. හරි අපි ටියුට් එකේ තියෙනවා මේ රූප සටහන් දීලා. ඔයගොල්ලෝ විස්තරේ දැනගන්න පුළුවන්. ඊළඟට පුතේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපිට මයික් එක ඔන් කරලා අහන්න. ඉතින් බැරි කෙනෙක් කියනවනම් මෙසේජ් එකක් දාන්න. හරි. කියන්න පුතේ. කාට හරි අහන්න තියෙන ප්‍රශ්න. හරි. ලියා ගන්න. විස්තර වලු. විස්තර වලු තියෙන කොටස් දෙකයි. පළවෙනි එක ලියන්න. සම්පීඩන වලු. විස්තර වලු මාත්‍රිකාව අපව අනුමාත්‍රිකාව ලියන්න සම්පීඩන වලු. සම්පීඩන වලු. අපි ඉංග්‍රීසියෙන් කියනවා compression rings. compression rings. ලියන්න. සම්පීඩන වලලු ඉන්ධන වාත මිශ්‍රණය. ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩනය වීමේදීද සම්පීඩන වලලු ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩනය වීමේදීද දැවීමේදීද ඇතිවන අධික පීඩන යටතේ ඇතිවන අධික පීඩන යටතේ වායු කාන්දු වීම වළක්වමින් මුද්‍රාවක් ලෙස ක්‍රියා කරයි. වායු කාන්දු වීම වළක්වමින් මුද්‍රාවක් ලෙස ක්‍රියා කරයි. වෙනම ලියන්න. සම්පීඩන වලලු සාදනු ලබන්නේ චීනච්චට්ටි ලෝහේනි චීනච්චට්ටි ලෝහේනි චීනච්චට්ටි ලෝහේනි වැඩිපුර චීනච්චට්ටි වලින් හරි මිශ්‍ර වාණය වලින් සදන අවස්ථා තියෙනවා. පැරණි වාහනවල බොහෝ විට සම්පීඩන වලලු තුනක් දක්නට ලැබුණද නවීන පෙට්‍රල් වාහනවල
බොහෝ විට ඇත්තේ දෙකක් පමණි. බොහෝ විට ඇත්තේ දෙකක් පමණි. ඊළඟට ලියන්න තෙල් පාලන වලලු. ඊළඟ අනුමාත්‍රකාව තෙල් පාලන වලලු. අපි ඒවට කියන ඔයිල් රින්ග්ස් කියලා. තෙල් පාලන වලලු. ඔයිල් රින්ග්ස්. තෙල් පාලන වලලු. යන්න සිලින්ඩර බිත්තියේ ඇති මේක රෙකෝඩින් එක ගන්නෙ කොහොමද කියලා අහන එක්කෙනා අලුතෙන්ද පුතේ ආවේ අද අපි කෙනෙක්ද මේ පුතේ කවුරු හරි අහලා තියෙනවා මේකේ රෙකෝඩින් එක ගන්නෙ කොහොමද කියලා එයා අද දාවේ කලින් එක්කෙනා ගිය සතිය ආවද නෑ සර් මට එන්න පරක්කු වුණා කියලා දාපු පුතා ගිය සතිය ආද ඉතින් ගිය සතිය පැහැදිලිව කියලා දුන්නානේ අහගෙන හිටියේ නැද්ද මේක ගන්න ඕන විදිය අපි ගිය සතියේ කිව්වා රෙකෝඩින් ඉල්ලන විදිය හැමදාම රෙකෝඩින් තියෙනවා අපේ ඉල්ලන විදිය ගිය සතියේ කිව්වා හැමදාම කියන්න ඕනේ නෑ ඒක අලුතෙන් එන අයට විතරයි දැනගන්න ඕනේ නැවත අලුතෙන් ආපු අයට ඔක්කොටම දැනගන්න කියන්න රෙකෝඩින් ඉල්ලන්න ඕනේ රෙකෝඩින් එක ඉල්ලනකොට මෙන්න මේ දේවල් තියෙනවා එතකොට තමයි රෙකෝඩින් එක දෙන්නේ අගෝස්තු මාසෙට අදාළ අංකය ඕන අදාළ අංකය right නම දාලා වැඩක් නැහැ මාසෙට අදාළ අංකයයි අංකය ඕන එක ඊළඟට දෙක අපිට ඕන වෙනවා දිනය කියන්නේ රෙකෝඩින් එක අවශ්‍ය දිනය රෙකෝඩින් අවශ්‍ය දිනය ඕන දින කියන්නේ ඊයේ පෙරේදා පහුවෙනිදා එහෙම බෑ එහෙම නෙමෙයි අද 8 වෙනි මාසේ අද දිනේ මොකක්ද 8 වෙනි මාසේ මේ 19 8යි 19 කියලා තියෙනවා දිනේ මාසෙට අදාළ අංකය ඕන දිනේ ඕන තුන්වෙනි එක තමයි ඊමේල් ඇඩ්‍රස් එක ඊමේල් එක ඕන ඒකට ඊමේල් එක ඕන වෙන්නේ ඒක ඔයා පාවිච්චි කරන ඩිවයිස් එක ඔයා ෆෝන් එකක් නම් පාවිච්චි කරන්නේ ෆෝන් එකේ ඔයා ලැප්ටොප් එකක් නම් පාවිච්චි කරන්නේ ඒක ඩෙස්ක්ටොප් එකක් නම් ඒක මොකක් හරි පාවිච්චි කරන
මැෂින් එකේ උපකරණයේ ඩිවයිස් එකේ ඔයා ලොග් වෙන ඊමේල් ඇඩ්‍රස් එක ඕනේ. හරි. ඒකට මේක හැමදාම මාරු කරන්න බෑ. ඔයාගේ නමින් හරි ඔයාගේ තාත්තගේ නමින් හරි කාගේ හරි එකකින් ඔයා ලොග් වෙනවා නම් ඒ ලොග් වෙන ඊමේල් එක ඕනේ. ඒක නිවැරදිම ඊමේල් ඇඩ්‍රස් එක ඕන. අපි ඒක තමයි ඇක්සස් එක විදිහට යොදාගන්නේ. ඒකට ඔයගොල්ලන්ට දෙන්නේ අපි අදාළ සතියේ රෙකෝඩින් එක YouTube එක හරහා දෙන්න. නිසා මේ කියන තුන වුණා. මේ කියන තුන අපිට WhatsApp කරන්න ඕන මේ නම්බරේ. බිංදුව 70යි 3යි 906යි 907ට WhatsApp කරන්න අදාළ සතිය ඇතුළේ. right. ඔයාගේ මේක ගන්න ඕන නම් මේ සතියේ මේ අද එක ගන්න ඕන නම් ඔයාට පුළුවන් මේ සතියේ මේ බ්‍රහස්පතින්දා ඉඳලා ලබ බ්‍රහස්පතින්දා අතර කාලය තුල ඉඳලා. පැහැදිලි නේද දැන් හැමෝටම? right. ලියා ගන්න. ඊළඟට අපි ලියන්න හදන්නේ Java රෝදය. ඊළඟට අපි කතා කරන්න හදන්නේ Java රෝදය. සර් තෙල් භාවන වල නෝට් එක ඉවර කරේ නෑනේ. ඉවර කරේ නැහැ. නෑ සර්. මොකක්ද කිව්වේ? සිලින්ඩර විත්තිය ඇති. right. sorry. ඒකේ අපි ලිව්වේ සිලින්ඩර් බිත්තිය ඇති ඒ ටික ලිව්වේ නේද? ඒක විතරයි ලිව්වේ. ඔව් ඇති ස්නේහන තෙල් සිලින්ඩර බිත්තිය ඇති ස්නේහන තෙල් ඉහළට ගෙන ගොස් දැවී යාමට නොදී සූරා නැවත තෙල් දෙන්නට වැටීමට සලස්වයි. තෙල් පාලන වලලු පිස්ටනේ පහලින් සවිවේ. තෙල් පාලන වලලු පිස්ටනේ පහලින් සවිවේ. බිත්තිය සිලින්ඩර බිත්තිය සංයනය කිරීම සිදු කරනු ලබන්නේද
තෙල් පාලන වලලු මගිනි. තෙල් පාලන වලලු මගිනි. වෙනම ලියන්නේ එකට. පිස්ටනයක බොහෝ විට එකක් පමණක් යොදා ගන්නාමු බර වාහනවල තෙල් වලලු දෙකක් යොදා ගනී. බර වාහනවල තෙල් වලලු දෙකක් යොදා ගනී. තෙල් පාලන වලලු සෑදීම සඳහා චීනච්චට්ටි මෙන්ම වාහනේ භාවිතා කරයි. හොඳයි. ඊළඟට ජව රෝධය. ස්ලයිඩින්. මෙන්න මෙතන එන්ජින් එකේ මේ එන්ජිම නම් එන්නේ මේ එන්ජින් එකේ පිටිපස්සේ තියෙන ලොකු රෝදයක්. තනිකර වාහනේ රෝදයක්. වටා දැති රෝදයක් වගේ තියෙනවා. දැති වලල්ල. අපි මේකට කියනවා ජව රෝදය. ජව රෝදයේ පස්සේ මේකට සම්බන්ධ වෙන්නේ ක්ලච් එකලස කියලා. ක්ලච් එක සම්බන්ධ වෙනවා. ඊපස්සේ ගියර පෙට්ටිය අවර ප්‍රතිකන්ද මේ විදිහට සම්ප්‍රේෂණ පද්ධතිය කියන කොට සම්බන්ධ වෙනවා. ජව රෝදයේ මූලිකම කාර්ය වෙන්නේ මේ පිස්ටන් චලිතයේදී ඇති කරන ශක්තිය ගබඩා වෙන්නේ ජව රෝදයේ. තුල. මොකද්ද මේ ෆෝන් නම්බර්ස් දාලා තියෙන්නේ?
0.76යි 27යි 39යි 230 මොකක්ද මේ නම්බර දාලා තියෙන කවුරු හරි ඒ නම්බර නෙමෙයි අපි මොනවද මන් දන්නේ නම්බර්ස් වෙන ළමයෙක්ට දාපු chat කරගෙන යන්න එපා මේ වෙලාවේ පන්ති වෙලාව තුල chat දාන්න එපා අපි පාඩම ඉවරනාට පස්සේ group එකේ ඉන්නවනේ ඔයගොල්ලෝ chat කරගන්න එතකොට හරි group එකේ තියෙන අනවශ්‍ය chat දාගන්න එපා ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් පන්තියට අදාළව දාගන්න හරි අපි බ්‍රහස්පතින්ද දවසේ පැය එකමාරයි පන්ති යන ඔයගොල්ලෝ හැමෝම දන්නවා 6 ඉඳලා 7:00 පන්ති ඉවරයි සෙනසුරාදා දවසට අපි උදේ 7 ඉඳලා 9 වෙනකන් යනවා. හරි. right. ඔකට මේ ෆ්ලයිවිල් එක ගැන කතා කරමින් හිටියේ මේ දැන් මම කියවනේ මේ පිස්ටන චලිතයේ ඇතිවෙන ශක්තිය මේක ගබඩා කරනවා කියලා ෆ්ලයිවිල් එකේ කොහොමද එහෙම ගබඩා වෙන්නේ මේක තනිකර වාහනීය රෝධයක් බර රෝධයක් කොහොමද ඒක ගබඩා වෙන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති අට්‍රැක්ටර් දැකලා තියෙනවද මේ අට්‍රැක්ටර් වල තියෙන පුතේ මේවා තියෙන ඩීසල් එක ඉන්ධනය මොනවා වුණත් ඒකේ තියෙන එක පිස්ටනයයි තනි පිස්ටනේ එන්ජින් මේවා එතකොට මේ පිස්ටන් එක සිව්පහර ක්‍රියාවලිය තුල තාම තේරෙන්නේ නැහැ සිව්පහර මොකද්ද වෙන්නේ කියන එක නිසා දැනට අපි සිව්පහර ක්‍රියාවලිය කියන එක දැනගමු නිකන් සද්ද නිකන් එහෙම වචනයක් විදිහට මතක තියාගමු මේ සිව්පහර ක්‍රියාවලිය තුලදී පිස්ටනය මේ සිලින්ඩර බෝරය තුල ඉහළ පහළ යනවා මේ ඉහළ පහළ යාමත් එක්ක මේ ක්‍රියාවලියේ එක අවස්ථාවක් තියෙනවා දැන් සිව් පහර කිව්වහම සිව් කියන්නේ 4 පහර කියන්නේ පහරක් නේ ස්ට්‍රෝක් එක. ඒකට පහරවල් 4ක් තියෙනවා ඒකයි සිව් පහර කියන්නේ. මේ පහරවල් 4ෙන්ම පුතේ පහරවල් ගුවන් තාම දන්නේ නැහැ මොකද්ද මේ කියන එක. අපි ඉදිරියේදී කතා කරන ක්‍රියාකාරී මූලධර්ම එතකොට අපිට පැහැදිලි මේ පහරවල් 4ෙම හැම පහරකදීම බලය උත්පාදනය කරන්නේ නැහැ. දැනට එහෙම මතක තියාගන්න. මේ පහරවල් 4ෙන්ම එක පහරක පමණයි බලය උත්පාදනය කරන්නේ. ඉතිරි පහරවල් 3ම ක්‍රියාත්මක වෙන අර පහරේ. අපි මේ බලය උත්පාදනය කරන පහරට කියනවා බල පහර. ඒකට ඉතුරු පහරවල් 3ම අර බල පහරේ ඇති කරන ලබන ජවයෙන් ශක්තියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ඉතුරු පහරවල් 4ට මේ ශක්තිය ඔයේ හරි තැනක තියෙන්න ඕන. අන්න ඒක ගබඩා වෙන්නේ මෙන්න මේ ජවරෝධය. තනි පිස්ටනයක් තියෙන වාහනයක අර පහරවල් 4 ක්‍රියාත්මක වන අවස්ථාවන්දී වෙනත් පහරවල් නැහැ වෙනත් පිස්ටන් නැහැනේ ක්‍රියාත්මක පිස්ටන් 4ක් තියෙනවා නම් අර ඉතුරු පහරවල් 3 අවස්ථාවල වලදී එකක් මේ බල පහර අනිත් ඒවා වෙන වෙන පහරවල් වලට යනවා. සමහර විට මේක බල පහර නොවන විට අරව බල පහරවල් ඇති කරන්න පුළුවන්. ඒ හින්දා ඒකේ යම් විදියකින් ස්ථරයක් නැතුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් තනි පිස්ටනයක් වගේ තියෙන එන්ජින් එකක
එක බලපහරක් ගියාට පස්සේ ඉතුරු පහරවල තුනම යනකම් ඉන්න ඕන ආපහු බලපහරක් එන්න. ඒ හින්දා ඒ අවකාශය තුල බලය ජවය ගබඩා කරන්න තැනක් ඕන. හැම වාහනයකම මේ අතරමැද අවස්ථාවල් තියෙනවා. තාම ඔයගලන්ට තේරුම් ගන්න අමාරුයි. අතරමැද අවස්ථාවල් තියෙනවා. අතරමැද අවස්ථාවලදී ජවය ගබඩා කරන්න ඕනේ. තනි පිස්ටනයක් වගේ තියෙන එන්ජින් වල විශාල ජවරෝධයක කුඩා කියන්නේ පිස්ටන් ගොඩක් තියෙනවා ජවරෝධය සාමාන්‍ය කුඩාවටත් එනවා. අත්‍යන්තරයේ ඔයගොල්ලෝ දැකලා ඇති එළියෙන් තියෙන ලොකු බර රෝධයක්. එන්ජින් එකේ පැත්තකින් තියෙන ලොකු රෝධයක්. ඒකට තමයි ෆ්ලයි වීල් එක කියන්නේ. ජවරෝධය. ඒක හරි බරයි. ඒක එක සැරයක් අර පිස්ටනේ ගිහලා පහළ ගියාට පස්සේ අර කරකැවෙනකොට ඉබේ ඒකේ තියෙන බරත් එක්ක ඊළඟ වටේත් යනවා. අන්න ඒතකොට පිස්ටන් ටික උපෝ ඉහළ පහළ යනවා. නිසා ලොකු ෆ්ලයි වීල් එකක් ජවරෝධයක් ඒ වගේ වට ඕන. ඒතකොට ජවරෝධය කියන එකෙන් සිද්ධ වෙන ප්‍රධාන කාරණාව ඒක තමයි. ඊට අමතරව අපි කිව්වා සම්ප්‍රේෂණ පද්ධතිය සල්වියෙන්නෙත් මේක. එහෙනම් සම්ප්‍රේෂණ පද්ධතිය පටන් ගන්න ජවරෝධය. ඒකත් මෙතන තියෙන වැදගත් දෙයක්. තවත් කාරණාවක් තියෙනවා. මම කිව්වා මේකේ දැතිරෝධයක් තියෙනවා වටේ කියලා. අපි ඒකට කියනවා ගියර වලල්ල කියලා. දැතිරෝධයේ තියෙන රින් ගියර එක නැත්තම් ගියර වලල්ල. අන්න ඒකට තමයි මේ වාහනේ තියෙන ස්ටාර්ට් මෝටරේ සම්බන්ධ වෙන්නේ. පණ ගැන්වුම් මෝටරේ සම්බන්ධ කරන්නේ ඒකට. ඒක ස්ටාර්ට් කරන අවස්ථාවේදී ඒ පණ ගැන්වුම් මෝටරේ ක්‍රියාත්මක වෙලා මේ ෆ්ලයි වීල් එක කරකවනවා. ෆ්ලයි වීල් එක සම්බන්ධ වෙලා තියෙන්නේ දඟර කඳ. දඟර කඳේ පිටිපස්සේ කෙළවරට තියෙන්නේ. ඒකට ෆ්ලයි වීල් එක කරකවනකොට දඟර කඳත් කරකැවෙනවා. පිස්ටන් චලනය වෙනවා. ඒ අවස්ථාවේ ෆයරින් එකක් දාම අන්න ස්ටාර්ට් වෙනවා එන්ජින්. දැනට මේ මතක තියාගන්නකෝ. හරි. right. එහෙනම් ජවරෝධය කියන්නේ පුරා අපිට අවශ්‍ය දෙයක්. මොටර රථයක තා වැදගත් කොටසක්. right. ලියා ගන්න. යන සිව්පාර එන්ජිමට බලය ලබා දෙන්නේ බල පහරයි. බලය ලබා දෙන්නේ බල පහරයි. ඉතිරි පහර තුන පවත්වාගෙන යාම සඳහා ඉතිරි පහර තුන පවත්වාගෙන යාම සඳහා දඟර කඳෙන් පිස්ටනයට බලය ලබා දිය යුතුය. බලය ලබා දිය යුතුය. මේ සඳහා බලපහරදී ලැබෙන ශක්තියෙන් කොටසක් ගබඩා කොට තබාගෙන ඉතිරි පහරවල් සඳහා
යෙදවීමට හැකි ඉතිරි පහරවල් සඳහා යෙදවීමට හැකි උපක්‍රමයේ වන්නේ ජවරෝධයයි. උපක්‍රමයේ වන්නේ ජවරෝධයයි. ජවරෝධය නිපදවා ඇත්තේ ජවරෝධය නිපදවා ඇත්තේ වාණී වලිනි. එය බර රෝධයකි. එය දඟර කඳෙහි එක් කෙළවරකට දෘಢව සම්බන්ධ කර ඇත. දෘಢව සම්බන්ධ කර ඇත. දඟර කඳ කරකැවෙන විට ජවරෝධයද ඒ සමගම කරකැවේ. ඒ සමගම කරකැවේ. සර් ආපහු එක් කියන්න පොඩ්ඩක්. කොතනද පුතේ? දඟර කඳ කැරකෙන විට ජවරෝධයද ඒ සමගම කරකැවේ. බලපහරේදී පිස්ටනයෙන් දඟර කඳට ශක්තිය ලැබී සර් මොන පාරද? බලපහරේදී power stroke. දැන් මම කලින් කිව්වේ බලපහරේදී පිස්ටනයෙන් දඟර කඳට ශක්තිය ලැබී එය කරකැවෙන විට එම ශක්තියෙන් කොටසක් ජවරෝධය විසින් ගබඩා කරගනී. එම ශක්තිය ඉතිරි පහරවල් තුන පවත්වාගෙන යාම සඳහා එම පහරවලදී ජවරෝධය විසින්
දඟල කඳට සපයනු ලබයි. ජවරෝධ විසින් දඟල කඳට සපයනු ලබයි. ජවරෝධයක් නොමැතිව සිව්පහර එන්ජිමක ජවරෝධයක් නොමැතිව සිව්පහර එන්ජිමක ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යා නොහැක. ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යා නොහැක. ඊළඟට අපි අර පිස්ටන් එකේ අපි පිස්ටන් ඇනේ ගැන කතා කරන්න තියෙනවා. පිස්ටන් එකේ අපි පිස්ටන් එක කතා කරලා සබඳුන් දණ්ඩ කතා කරලා ඊළඟට පිස්ටන් ඇනේ ගැන කතා කරන්නේ නැහැ. පිස්ටන් ඇනේ මාතෘකාව විදිහට ලියා ගන්න. පිස්ටන් ඇනේ piston pin. piston ඇනේ කියන එක මම piston එක පෙන්නපු වෙලාවේ ඔයගොල්ලෝ දකින්න ඇති. piston එක අපි ගත්තොත් මේ වගේ මේ තියෙන piston ඇනේ. මේක එළියට ගත්තොත් මේ වගේ බැරල් එකක් වගේ. piston අත මෙතනට සම්බන්ධ වෙලා piston ඇනේ මේක අස්සෙන් දාන්න. දාලා මෙතන තියෙන වෙන මුතු අකුලක්. මේ වගේ අකුලක්. මේක දාන ලොක් එක විදිහට මෙතන දාන්න. එන මුරිච්චි නෙමෙයි දාන්නේ. එන මුරිච්චි නෑ මේක. මේ වගේ අකුලක් තියෙනවා. right. ලියා ගන්න. මේක තව වැදගත් දෙයක් තියෙනවා. මේක හයි වෙන විදිය කියලා දෙනවා. මේක හයි වෙනවා ක්‍රම තුනකට. එකක් තමයි මේ පිස්ටන් අතයි පිස්ටන් නෑ මේකට කියන කුඩා කොන කියලා. පිස්ටන් නැතේ මේ පැත්ත කුඩා කොන යට කොටස මහ කොන. මතකද? මේ කුඩා කොන සම්බන්ධ වෙනකොට පිස්ටන් ඇනේ මෙහෙම දැම්මහම එක විදියක් තමයි මේ දෙපැත්තෙන් හොඳට හයි වෙනවා මැද චලනය වෙන්න පුළුවන් පිස්ටන් එක. දෙපැත්තෙන් තදින් හයි වෙනවා මැද චලනය වෙන්න පුළුවන්. තව විදියක් තමයි මැද තදට හයි වෙනවා දෙපැත්ත චලනය වෙන්න පුළුවන්. එනේ. අනිත් එක මෙතන චලනය වෙන්න පුළුවන් මෙතනත් චලනය වෙන්න පුළුවන් මෙතනත් චලනය වෙන්න පුළුවන්. දැන් තුනම චලනය වෙන්න පුළුවන්. ලොක් එක එළියට පන්නනත් ලොක් එක උතන. දැන් අනිත් ඒවා ලොක් එක තියෙනවා. අනිත් ලොක් එකෙන් තමයි එළියට පනින එක නවතින්නේ නේ. ගොඩක් ඒවා තියෙන්නේ දෙපැත්ත හොඳට හයි වෙලා මැද චලනය වෙන එක තමයි ගොඩක් ඒවා තියෙන්නේ. තියාගන්න. පිස්ටන අතට සවිවන්නේ පිස්ටන අතට සවිවන්නේ පිස්ටන් ඇනේ මගිනි. පිස්ටන අතට සවිවන්නේ පිස්ටන් ඇනේ මගිනි. මේ සවිවන ආකාර තුනකි. මේ සවිවන ආකාර තුනකි. එක
पिस्टन ඇණය පිස්ටනයට අගුළු ඇණයක් මගින් සවි කර ඇත. අගුළු ඇණයක් මගින් සවි කර ඇත. දෙක පිස්ටන් ඇණය පිස්ටන අතට අගුළු ඇණයක් මගින් හෝ තදින් තද කිරීමෙන් සවි කර ඇත. සර් ඒක ආයි කියන්න පුළුවන්ද? දෙවෙනි එක පිස්ටන් ඇණය පිස්ටන අතට අගුළු ඇණයක් මගින් හෝ තදින් තද කිරීමෙන් සවි කර ඇත. තුන පිස්ටන් ඇණය පිස්ටනයට හෝ පිස්ටන් අතට සවි නොකොට නිදහසේ චලිත වීමට හැරීමයි. නිදහසේ චලිත වීමට හැරීමයි. පිස්ටන් ඇණය එළියට ඒම වළක්වන්නේ ඇණයේ දෙපසට යොදා ඇති මුදු අගුළු දෙකකිනි. right. ඊළඟට මේ උපාංග සංරචකයන් ගැන කතා කරන අන්තිම එක. මාතෘකාව කියන්නේ ඒකේ බෙයාවෙන්. එහෙම නැත්නම් දාගර කඳ බෙයාවෙන්.
crankshaft bearings. Bearing, crankshaft bearings. දැන් මොනවද මේ bearing කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් දන්නවා රේසර් කියන ඒවා දන්නවා. කලින් සති අපි පෙන්නුවා. පැහැදිලි කළා පෙන්නුවා කියන පැහැදිලි කළා. මේ රේසර් කියන ඒවා. මේවා යොදලා තියෙන්නේ බොහෝ වෙලාවට ඔය ඇක්ෂල් ෂාෆ්ට් එකක් වගේ එකක්. කරකැවෙන යමක්. ඒ bearing එකක ස්වරූපය මෙහෙමයි. වටේ තියෙනවා ring එකක්. අයි මැද ring එකක් තියෙනවා. මේ වටේ තියෙන බෝල. මේ අතරමැද. බෝල හරි රෝල හරි යොදලා තියෙනවා. මේ කොටස ස්ථාවරව හයි වෙනවා විවස්ථාවකට. මැද කොටසේ ෂාෆ්ට් එකක් දාලා චලනය. මේ බෝල ටික තමයි චලන්නේ. මේ ඔක්කොම ග්‍රීස් කරලා ස්නේහක තෙල් හරි යොදලා තියෙනවා. දැන් මේ විදිහ එකක් දඟර කඳට දාන්න බෑ. මොකද දඟර කඳේ ස්වභාවය මෙහෙමනේ. ওই වගේ එකක්. මේකට දාන්න බෑ. ඒ නිසා මේ bearing තියෙන්නේ මේ විදිහේ bearing නෙමෙයි. මේක විශේෂ bearing වගේ. මේක පළු දෙකක් වගේ ලෝහ පළු දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ ලෝහ පළු දෙකක් තියෙනවා. ඔය වගේ එක පළුවක් මේ පැත්තේ අනිත් පළුව. පළු දෙකක් තියෙනවා. ඕක තමයි මේ ෂාෆ්ට් එකට දෙපැත්තේ හයි. පිස්ටන් එක චලිත වෙනකොට ඕක වටා චලිත වෙනවා. එතකොට මේ ලෝහය නිර්මාණය කරලා තියෙන්නේ මේකේ ආලේප කරලා තියෙන මේක විශේෂ ලෝහයක්. බැබිට් කියන මිශ්‍රණයෙන් ආලේප කරලා තියෙනවා. බැබිට්. ඇන්ටිමනි ඒ වගේ ලෝහ මිශ්‍රණයක් එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඇන්ටිමනි මේ බැබිට් හදලා තියෙන්නේ. බැබිට් වලින් මේක ආලේප කරලා තියෙනවා. ඒක ස්වයං ස්නේහකයක්. හොඳට ස්නේහණය වෙනවා. මේකට තමයි අපි කියන්නේ bearing කියලා. bearing ගහනවා කියන්නේ සාමාන්‍ය වාහනවල ඔය කතන්දරේ. ඔක අපිට මැනුවල් එහෙම නැත්නම් අතින් කරන්න බෑ. සම්පීඩන යන්ත්‍රයක් වලින් තමයි කරන්නේ. කම්ප්‍රෙෂන් මැෂින් එකේ. ලියන්න. නවීන වාහන බොහොමයකට දඟර කන්දේ ප්‍රධාන කියන්නේ මේන් කියන එක. මේ අයියේ මේ. නවීන වාහන බොහොමයකට දඟර කන්දේ ප්‍රධාන හා මහා කොන් bearing. දඟර කන්දේ ප්‍රධාන කියන්නේ මේන් bearing. මේන් bearing. ප්‍රධාන මහා කොන් bearing. big end bearing. big end bearing කියන්නේ අපි මෙතන කතා කරපු පිස්ටන් එකේ පිස්ටන් අත හයි වෙන්නේ දඟර කන්දේ මහා කොන් ජර්නලේටර්. ඒ ජර්නලේ කියන්නේ මේකෙම මෙන්න මෙතන තමයි ජර්නලේ කියන්නේ. මේක මහා ප්‍රධාන ජර්නලේ මේ තියෙන මහා කොන් ජර්නල. මේ ජර්නලේට හයි වෙනකොට මහා කොන මේ අතරට මේ පළු දෙක දානවා. ඒක තමයි bearing කියන්නේ. මහා කොන් big end bearing. අපව වාක්‍ය මුලින්ම කියන නවීන වාහන බොහොමයකට දඟර කන්දේ ප්‍රධාන හා මහා කොන් bearing සඳහා යොදාගන්නේ පළු bearing ය. මෙම bearing අර්ධ වෘත්තාකාර පළු දෙකකින් යුක්තය.
පළු දෙකකින් යුක්තය. අර්ධ වෘත්තාකාර. අර්ධ වෘත්තාකාර පළු දෙකකින් යුක්තය. මහකොන් බෙයාරින් වලදී මින් එක් පළුවක් පිස්ටන් අතටද මින් එක් පළුවක් පිස්ටන් අතටද අනෙක් පළුව බෙයාරින් පියනටද සවිවේ. ප්‍රධාන බෙයාරින් වලදී මුදුන් අඩ එන්ජින් බඳටද ප්‍රධාන බෙයාරින් වලදී මුදුන් අඩ එන්ජින් බඳටද පතුල් අඩ මුදුන් අඩ කියන්නේ ඉහළින් තියෙන මේක මුදුන් අඩ මේක පතුල් අඩ කියන්නේ ඉහළින් තියෙන එකයි පහළින් තියෙන එක. ප්‍රධාන බෙයාරින් වලදී මුදුන් අඩ එන්ජින් බඳටද පතුල් අඩ බෙයාරින් පියනටද බෙයාරින් පියන කියන පුතේ අපි එදා දැක්කා අර පිස්ටන් අතේ යට තියෙනවා. එන්න දාලා ගලවන්න පුළුවන්. ඒක තමයි බෙයාරින් කැප් එක නැත්නම් බෙයාරින් පියන කියන්නේ. බෙයාරින් පියනට සවිවේ. වෙනම ලියන්න. පළු බෙයාරින් සාදනු ලබන්නේ තුනී වාහනේ පළු වලට මෘදු බෙයාරින් ලෝහයක් ආලේප කිරීමෙනි. මෘදු බෙයාරින් ලෝහයක් ආලේප කිරීමෙනි. මේ සඳහා බැබිට් සිංහලෙන් ලියාගන්න බැබිට් කියන එක බැබිට් ලෝහය යොදා ගනී. බැබිට් ලෝහය යොදා ගනී. තින් තඹ ඇන්ටිමනි සහ ඊයම් යොදා මෙම මිශ්‍ර ලෝහය සාදා ගනී. වෙනම ලියන්න.
පළු බෙයාරීම භාවිතයේ වාසි. වෙනම ලියන්න පළු බෙයාරීම භාවිතයේ වාසි. මිල අඩුවීම ගැළවීම හා සවි කිරීමට ඇති පහසුව සහ ගෙවීමේදී මෘදු බෙයාරින් ලෝහය නිසා එන්ජිමේ කොටස් වලට හානි ඇති නොවීම අද දවසට අපිට නියමිත කොටස අපි අවසానයි. මම පොඩ්ඩක් අසනීප තත්ත්වයේ ඉන්නේ. ඒ නිසා මම වැඩි වේගෙන් කතා කරනකොලෙත් ඒකයි. නැවත අපි සෙනසුරාදා පන්තිදී හම්බ වෙමු. රයිට්. ඔබ සින්දුනාට සුබ දවසක්. ආයුබෝවන්.